ඔයා කමෙන්ට් එකකින් පුතේ group chat එකට දාන්න. හරි දරු. හරි. හරි. එහෙනම් පටන් ගන්න පුතේ. පටන් ගන්න. පහත සඳහන් කුමන ප්‍රකාශයෙන් ආයතනයක ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ වඩාත් හොඳින් විස්තර කරනු ලබයිද? අපි අහනවා ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ වඩාත් හොඳින් විස්තර කරන ප්‍රකාශනය පුතේ. ඒතර බලන්න උත්තර පහයි. ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ කියන්නේ මොකක්ද? ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගැනීම සහ තොරතුරු සැපීම තමයි ගිණුම්කරණයේ ප්‍රධානම අරමුණ. ඒතර පුතේ උත්තරය 5. ආයතනයක ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගැනීම සහ තොරතුරු සැපීම. ඒතර අනිත් ළමයිට දැන් පස්සේ සම්බන්ධවලට උත්තර බලා ගන්න තමයි බෝඩ් එකේ ලියන්න යනවා. එතකොට මෙන්න එකට පුතේ උත්තරාංක 5. එකට උත්තරාංක 5. හරිද? හරි. ඊට පස්සේ 2. ගිණුම් කරන ක්‍රියාවලිය තුල පහත පියවර සිදුවන නිවැරදි අනුපිළිවෙල කුමක්ද? ඒතර පුතේ ගිණුම් කරන ක්‍රියාවලිය කොහොමද සිද්ධ වෙන්නේ? අපි දන්නවා මුලින්ම මොකක්ද පුතේ? ගණුණු හා සිද්ධි නේද? අපි ඒක තමයි පටන් ගන්න. ගණුණු හා සිද්ධි. ඒතර ගණුණු හා සිද්ධීන් වලින් පුතේ ඊළඟ කාගාවටද? මූලාශ්‍ර ලේඛන. ඊට පස්සේ මූලික පොත්. ඊට පස්සේ ලෙජරය. ඊට පස්සේ ශේෂ් පිරික්සුම මූල ප්‍රකාශන. එහෙනම් මුලින් පුතේ මෙතන තියෙන විදියට B ගනුදෙනු මූලාශ්‍ර ලේඛනවල පිළියෙල කිරීම. ඊට පස්සේ මූලික සටහන් පොත්වල සටහන් කිරීම. එහෙනම් ගන්න පුළුවන් මුලින්ම B. පළවෙනි එක B මූලාශ්‍ර ලේඛන පිළියෙල කිරීම. ඊළඟට C ගනුදෙනු මූලික පොත්වල සටහන් කිරීම. C මූලික පොත් වලින් පස්සේ අපි යනවා ලෙජර් ගිණුම් තුලනය කිරීම. ජර්නල්ස් තමයි E. ඇයි ඒක? ජර්නල්ෙන් පස්සේ උදේ කාටද යන්නේ? ජර්නල් සටහන් ලෙජර් පිටපත් කිරීම. අනේ ඊට පස්සේ උදේ A. ලෙජර් ගිණුම් තුලනය කිරීම. ඊට පස්සේ D. ශේෂ පිරික්සුම පිළියෙල කිරීම. එතකොට B C E හරිද? A D බලන්න උත්තරයක් තියෙනවද? B C E A D අන්තිම උත්තරාංක 2. එහෙනම් දෙකට දාමු උත්තරාංක 2. බලමු දෙකට උත්තරාංක 2 නේද? දෙකට උත්තරාංක 2. හරිද? හරි. ඊට පස්සේ 3 පාස්නහන් ගනුදෙනු අතුරේ හිමිකම හා වත්කම් යන අඩුවීමට බලපාන ගනුදෙනු. ඒතර හිමිකමයි වත්කමයි අඩුවන ගනුදෙනු. අපි දන්නවා හිමිකම අඩු වෙන්න කාරණා දෙකයි. මොකක්ද? එක්කෝ වියදමක් එහෙම නැත්නම් ගැනිල්ලක්. එහෙනම් හිමිකම අඩු වෙන්න කාරණා දෙකයි. මොකක්ද? වියදමක් එහෙම නැත්නම් ගැනිල්ලක්. වියදමක් එහෙම නැත්නම් ගැනිල්ලක්. බලන්න බැංකුවෙන් ලක්ෂයක ණයක් ගැනීම වැරදි. ඇයි වැරදි වෙන්නේ? ඒක වගකීම. 50000ක තොගයක් අත්පිට මුදලට ගැනීම. ඒතර 50000ක තොගයක් අත්පිට මුදලට ගන්නවා. තොගයක් ගත්තා කියලා පුතේ හිමිකම වැඩි වෙන්නේ හිමිකම අඩු වෙන්නේ නැහැ නේද? වත්කම තමයි වැඩි වෙලා වත්කම අඩු වෙන්නේ. අන්න 3 අයිතිකරුගේ භාණ්ඩ ගැනීම. අන්න අයිතිකාරයා භාණ්ඩ ගැනීම කරනකොට තොග කියන වත්කම අඩු වෙලා අයිතිකාරයා හිමිකම වෙන්නේ අඩු වෙනවා. 3ට 3 නේද? ගන්න උත්තරේ 3ට 3 ගන්න උත්තේ 3ට 3 හරිද? 4 ව්‍යාපාරයක ලාභය ගණනය කිරීම සඳහා යොදාගත හැකි සමීකරණය වන්නේ ක්‍රමී. ලාභය ගණනය කරන්න සමීකරණය මොකක්ද? ලාභ සමීකරණය. මොකක්ද ලාභ සමීකරණය? අවසාන ප්‍රාග්ධනය ඍණ මුල ප්‍රාග්ධනය ධන ගැන් ඍණ අමතර ප්‍රාග්ධනය. උත්තරේ බලන්න 3. අවසාන ශුද්ධවත්කම් ඍණ ආරම්භක ශුද්ධවත්කම් ධන ගැන් ඍණ අමතර ප්‍රාග්ධනය. එහෙනම් 4ට
උත්තරය 3. 4ට උත්තරය 3. අවසාන ශුද්ධවත්කම් ඍණ ආරම්භක ශුද්ධවත්කම් ධන ගැන ඍණ අමතර ප්‍රාර්ථනීය උදේ 4ට උත්තරේ 3. මම බෝඩ් එකේ උත්තර ලියාගෙන යනවා. හරිද? ඔයාලා බලාගන්න පුළුවන් ඉතින්. හරි. එන්න ඊළඟට 5. තනි ව්‍යාපාරික අයිතිකරුගේ හිමිකමට බලපෑමක් ඇති නොකරන්නේ පහස්දාන් ගනුදෙනුව තුළින් කුමන ගනුදෙනුවද? ත්‍ෘප්තේ අයිතිකාරයාගේ හිමිකමට බලපෑමක් ඇති නොකරන ගනුදෙනුව. දැන් මුලින් මට මතක තියෙන්න ඕන අයිතිකාරයාගේ හිමිකමට බලපාන ගනුදෙනුව. ඒක කතා කරනකොට නිතරම හිමිකමට බලපාන සාධක 4යි. මොනවා සාධක 4? ප්‍රාග්ධනය, ගැනිලි, ආදායම්, වියදම්. ඔන්න ඔය කාරණා 4ට අදාළ නොවන ගනුදෙනුවක් තියෙනවා නම් ඒක තමයි මෙතනට උත්තරේ. හරිද? තනි ව්‍යාපාරික අයිතිකරුගේ හිමිකමට බලපෑමක් ඇති නොකරන්නේ පහස්දාන් ගනුදෙනු තුලින් කුමන ගනුදෙනුවද? ඒතර උත්තරේ වෙන්නේ බලන්න. 1. අයිතිකරු විසින් ආයෝජනය කිරීම ප්‍රාග්ධනය. අමුදල් ලාභසු ගැනීම ගැනීම. 3. විකුණුම් සඳහා මුදල් ලැබීම ආදායම. 4. වියදම් සඳහා මුදල් ගෙවීම වියදම. අන්න 5 නොයිපෙව් ආදායම් සඳහා මුදල් ලැබීම. නම් 5ට උත්තරේ ගන්න. නොයිපෙව් ආදායම් සඳහා මුදල් ලැබීම තමයි මොකක්ද මේ වෙන්නේ? උත්තරේ වෙන්නේ. 6. ව්‍යාපාරය අයිතිකරුගේ බැංකු ණය වාරිකය ව්‍යාපාරයේ මුදලින් ගෙවා ඇත. මෙම ගනුදෙනු ව්‍යාපාරයේ ගිණුම් කරන සමීකරණයට කෙසේ බලපායිද? එතකොට අයිතිකරුගේ බැංකු ණය වාරිකය ව්‍යාපාරයේ මුදලින් ගෙවා ඇත. අයිතිකරුගේ බැංකු ණය වාරිකය ව්‍යාපාරයේ මුදලින් ගෙවන. අනුපේ. එතන මොකද වෙන්නේ? ගැනිල්ලක් මේක. අයිතිකාරයාගේ බැංකු ණය ව්‍යාපාරයේ මුදලින් ගෙවුවා. ඒක අයිතිකාරයා ගැනිල්ලක්. එහෙනම් වත්කම අඩු වෙලා හිමිකම අඩු වෙන්න ඕන ගැනිල්ලක් නිසා බලන්න. වත්කම් හිමිකම් දෙකම අඩු වීම 6ට සුදී උත්තරේ 2 ගන්න. 6ට උත්තරේ 2 ගන්න. 6ට උත්තරේ 2. වත්කමයි හිමිකමයි මොකද වෙන්නේ? දෙකම අඩු වෙලා තියෙනවා. ඊළඟට 7. ව්‍යාපාරයක 2018 4 දිනට හිමිකම 4,50,000කි 2019 3.31 දිනට මුළුවත්කම් සහ මුළු අගකි 9,00,000ක 4,50,000කි ගැන්ලි 25,000කි 2019 3.31 අවසන් වර්ෂයේ ඉපෙව් ලාභය වන්නේ කොච්චරද කියලා අහනොත් ඉතින් මේ අහන්නේ අවසාන ප්‍රාග්ධනය නේද? එතකොට අවසාන ප්‍රාග්ධනය ආශ්‍රයෙන් පුතේ ලාභය අහනොත් ඔයාලා දන්නවා ලාභ සමීකරණ ලියනවා සුද්ධ ලාභය හෝ අලාභය සමානයි අග ප්‍රාග්ධනය ඍණ මුල ප්‍රාග්ධනය ධන ගැන්ලි ඍණ අමතර ප්‍රාග්ධනය. 2018 4.1 හිමිකමින් අග මුල හිමිකම පුතේ කියා තියනවද 4,50,000යි. 2018 4 කියන්නේ මුල හිමිකම 4,50,000යි. ඒතර 2019 3.31 කියන්නේ අග මුළුවත්කම් සහ මුළු වගකීම් අතර වෙනස ලක්ෂණයෙන් 4,50,000 ගියාම 4,50,000යි. ධන ගැන්ලි 25,000යි. අන්න ගැන්ලි 25,000ක් තියෙනවා. ඒතර උසේ බලන්න 4,50,000න් 4,50,000 ගියාම බිඳුවයි 25,000 තමයි නිකන් කීද උත්තරේ එන්නේ නේද? මොන ලාභ සමිඳ ආදේශ කරාම උදේ කොට වත්කම දීලා තියෙනවා අග වගකීම දීලා තියෙනවා. ඒතකොට අගවත්කමෙන් අග වගකීම ගියාම අග ප්‍රාග්ධනය 4,50,000යි.
මුල ප්‍රාග්ධනය 4,50,000යි ගැන්නේ තියෙනවා 25,000යි ඔක්කොම දී සුළු කරාගෙන 25,000යි කියන උත්තරේ 7ට කියව 7ට උත්තරේ 5 එන්න 7ට උත්තරේ 5 7ට උත්තරේ 5 හදාගන්න පුතේ 7ට උත්තරේ 5 හරිද හරි පුතේ ප්‍රශ්න තියෙනවා ඉතින් එකපාර ඔය chat එකේ group එකට දාන්න chat එකේ තියෙන එකට දාන්න group chat එකට දාන්න 8-9 ප්‍රශ්න වලට පිළිතුරු සැපීමේදී පහත තොරතුරු යොදා ගන්න කියනවා බලන්න මොනවාද ව්‍යාපාරයේ 5000ක් වටිනා භාණ්ඩ ගනුදෙනු කරුට ණයට විකුණා ඇත. පසුව ගනුදෙනු කරුගෙන් මේ සඳහා 45000ක් ලැබුණ අතර ඉතිරිය අය කරගත නොහැකි බව තීරණය කරන ලදී. 50000ක් වටිනා භාණ්ඩ ගනුදෙනු කරුට ණයට විකුණා ඇත. අපි ණයට වික්කා 50000යි. පසුව 45000ක් ලැබුණු අතර ඉතිරිය අය කරගත නොහැකි බව තීරණය කරන ලදී. අපි ගන්නවා 8 මෙම ගනුදෙනුව වාර්තා කිරීම දාන මූලාශ්‍ර ලේඛනය අනුපිළිවෙලින් දැක්වනුයේ. මේ ගනුදෙනුව වාර්තා කරන මූලාශ්‍ර ලේඛන. අපි ණයට වික්කනන් දරුව මොකක්ද? ඉන්වොයිස් එක. ඒතර ඉන්වොයිස් එක 50000යි. 45000ක් මුදල් ලැබෙනවනේ මට. ඒතර මුදල් ලැබෙන මොකද මේ මූලාශ්‍ර ලේඛනය? ලදු පත. එහෙනම් විකුණුම් ඉන්වොයිස් එක මුදල් ලැබෙන ලදුපත ඉතිරි මුදල අය කරගන්න බැහැ. අන්න අය කරගන්න බැරි නම් මේ මොකක්ද? ජර්නල් වවුචර් එකයි හේතුව. ඔය බොල් ණය පුතේ කියන්නේ පොදු ජර්නල්. ඉතින් පොදු ජර්නලයේ මූලාශ්‍ර ලේඛනය මොකක්ද? ජර්නල් වවුචර් එක. එහෙනම් ඉන්වොයිස් එක ලදුපත ජර්නල් වවුචර්. එහෙනම් මේ 8ට උත්තරය බලන්න 8ට 2 ඉන්වොයිස් එක ලදුපත ජර්නල් වවුචර් එක. 8ට උත්තරය 2 හරිද 8 උත්තරය 2 ඉහත ගනුදෙනු වාර්තා කිරීමට දාල මූලික පොත් අනුපිළිවෙලින් දැක්වෙන්නේ. එතකොට මේ ගනුදෙනු වාර්තා කරන දාල මූලික පොත් අනුපිළිවෙලින් දැක්වෙන්නේ වික්කනම් පුතේ විකුණුම් ඉන්වොයිස් මුදල් ලැබුණා මුදල් ලැබීම් ජර්නල් වවුචර් නම් පොදු ජර්නල් අය කියනවා ඉන්වොයිස් එක විකුණුම් ජර්නල් එක. ලදුපත මුදල් ලැබීම් ජර්නල් එක. ජර්නල් වවුචර් එක පොදු ජර්නල් එක. ඒ අනුව විකුණුම් ජර්නල් එක මුදල් ලැබීම් ජර්නල් එක පොදු ජර්නල් එක. 9ට උත්තරය 3. මෙන්න 9ට උත්තරය 3. හරිද? දැන් මේ දින තාර මූලික කාරණා ටික ගමු ඒකට පුතේ. හරි. එක පාට ලොකු කේකට කියන හේතුව දැන් අපි පුතේ තාම මේකට පුරු වෙනවා. සමහර ළමයිට මේ සිස්ටම් එකට අලුත්, සමහර අයට පුරු වෙනවා. සමහර අය අලුතෙන්ම මේ ෆස්ට් එක තමයි සම්බන්ධ වෙච්ච නිසා මේ දෙකේ දෙනකොට ISO ගේමක් නැහැ නේ කියලා. හැබැයි මේ සමස්තය තමයි මේක හැදුවේ. ඉස්සර පුතේ ළමයිට පුරු වෙනවා පුතේ පද්ධතියට පොඩ ගානට විශාල කරගෙන යමු ඒකට. හරි. 10 දුම්වට්ටම් සටහන් කිරීමට දාන මූලාශ්‍ර ලේඛනය වන්නේ. දුම්වට්ටම සටහන් කරන මූලාශ්‍ර ලේඛනය. ඒතර දුම්වට්ටම සටහන් කරන මූලාශ්‍ර ලේඛනය වන්නේ මොකක්ද? මොකක්ද ළමයි? ලදු පත මතක තියාගන්න පහ හේතු වෙයි. පුතේ මට මුදල් ලැබෙනකොට තමයි මම දුම්වට්ටමක් දෙන්නේ. ඉතින් මුදල් ලැබීම වාර්තා කරන්නේ කොහෙද? ලදුපතේ. તો ලදුපතේම තමයි අන්න දුම්වට්ටම වාර්තා කරන්නේ. එහෙනම් 10ට උත්තරේ කීයද? 10ට 5. 10ට උත්තරේ කීයද? 10ට 5. හරිද? 10 උත්තරේ 5. හරි. අතන බලන්න ඔයාගේ දැන් ඔයා මාක් කරා නම් ලකුණු කොහොමද වෙනස් වෙන්නේ කියලා. හරිද? ඒක මොකද ඔය අනිත් අය ප්‍රශ්න අහන්න ඉතිරිලා පුතේ මයික් එක ඕෆ් කරගන්න පුතේ. ඒක ලීසි නැත්තම් අනිත් අයට පුතේ ඔයා වොයිස් එක යන්නේ. හරි ඔයාගේ ඩිස්ප්ලේ එකේ ඉන්න නිසා අහන්නේ ප්‍රශ්න අහන්න ඉතිරිලා පුතේ මයික් එක ඕෆ් කරගන්න දරුවා. හරි. 11 වෙළඳ භාණ්ඩ ආපසු එවීමට අදාළ මූලාශ්‍ර ලේඛනය වන්නේ.
වෙළඳ භාණ්ඩ ආපසු එවීමට අදාළ මූලාශ්‍ර ලේඛනය. එතකොට පුතේ වෙළඳ භාණ්ඩ ආපසු එවනකොට අපි කියන මොකක්ද? ආපසු එවුම් වල මූලාශ්‍ර ලේඛනය මොකක්ද? බැර පත. එහෙනම් ප්‍රශ්නාංක 12 පුතේ උත්තරේ කීයද? උත්තරේ 3 නේද? ගන්න බැර පත. එක මහන්නම් මම. හරිද? බැර පත. මෙන්න එහෙනම් 11ට උත්තරේ 3. 11ට උත්තරේ 3. හරිද? හරි. ඊට පස්සේ 12. මූල්‍ය ප්‍රකාශ පිළියෙල කරන අවස්ථාවේදී මූල්‍ය ප්‍රකාශ පිළියෙල කරන අවස්ථාවේදී පියවී යන ගිණුම් කාණ්ඩය වන්නේ. තුනේ අපි දන්නවා අපේ ගිණුම් කාණ්ඩ පහක් තියෙනවා. ගිණුම් කාණ්ඩ පහ මොකක්ද? වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම්, වියදම් කියලා ගිණුම් කාණ්ඩ පහයි. ඔය ගිණුම් කාණ්ඩ පහෙන් පියවී යන ගිණුම් කාණ්ඩ දෙකක් තියෙනවා. මොකක්ද? ආදායම් සහ වියදම්. ආදායම් සහ වියදම් කියන පුතේ අපි කියනවා පියවී යන ගිණුම්. වත්කම්, වගකීම්, හිමිකම් කියන පුතේ අපි කියනවා ඉදිරියට යන ගිණුම්. එනම් පියවී යන ගිණුම් කාණ්ඩ වෙන්නේ 12ට පුතේ 5. ආදායම් සහ වියදම් මෙන්න 12ට 5. 12ට 5. හරිද? ඊළඟට 13. හරි බලමු පුතේ 13. හරි බලමු පුතේ 13. සුළු මුදල් අග්‍රිම ක්‍රමය භාවිතා කරන ව්‍යාපාරයක සුළු මුදල් අග්‍රිමය 4000කි. මාසය ආරම්භයේදීම අග්‍රිමය ප්‍රතිපූර්ණය කරන අතර අප්‍රේල් සහ පෙබරවාරි මාස දෙක සඳහා වෙන වෙනම ප්‍රධාන මුදල් භාරකරු විසින් සුළු මුදල් භාරකරු වෙත ප්‍රතිපූර්ණය කර ඇති මුදල 6400කි. හරි. ඒතර මාස දෙකකට. දැන් අග්‍රිමය කියන අග්‍රිමය 4000. එතකොට ජනවාරි පෙබරවාරි මාස දෙකටම පුතේ ප්‍රතිපූර්ණය කරලා තිනවා 6400ක්. මේ මාස දෙකට. හරිද? ජනවාරි පෙබරවාරි මාස දෙකටම. පෙබරවාරි මාසය ආරම්භයේදී සුළු මුදල් භාරකරු අත ඉතිරිව තිබූ 600ක් ඉතිරිව තිබූ අතර ජනවාරි මාසය ආරම්භයේදී ප්‍රතිපූර්ණයට පෙර සුළු මුදල් භාරකරු සතු මුදල වන්නේ කීයක්ද කියලා අපෙන් අහනවා. එතකොට දැන් මේ ගාන මාස දෙකක් වෙන ගාන. එතකොට පෙබරවාරි මාස මෙන්න පෙබරවාරි මාස පුතේ මුල 600යි තිබ්බා. දැන් පෙබරවාරි මාසේ මුල 600යි අතේ තිබිලා තියෙනවා. එතකොට මෙතන 600ක් නම් තිබ්බේ අතේ ගිය මාසේ ජනවාරි මාස අග්‍රිමය 4000යි. එතකොට ජනවාරි මාස වියදම අන්න 3400ක් වෙනවා. එතකොට තමයි පෙබරවාරි මාසේ 600ක් ඉතුරු වෙන්නේ. හරිද? ඒක තමයි කතන්දරේ. එතකොට අර ජනවාරි මාසෙත් 3400ක් නේ වියදම. පෙබරවාරි මාසෙත් අග්‍රිමය ප්‍රතිපූර්ණය කිරීම. අන්න අග්‍රිමය ප්‍රතිපූර්ණය කරන්න කීයක්ද? ජනවාරි මාසේ වියදම් කරන මුදලට සමාන මුදල. හරිද? ඒ ජනවාරි මාසේ වියදම් කරන මුදලට සමාන මුදලක් තමයි අපි අග්‍රිමය ප්‍රතිපූර්ණය කරන්නේ. එතකොට
මෙතන 3400. ඉතින් මම කිව්වා ඔයාට ජනවාරි පෙබරවාරි දෙකටම කීයද 6400යි. හරිද? 6400. එතකොට 3400ක් නම් පෙබරවාරි වලට ජනවාරි වලට කිව්ව පුතේ 3000යි. අන්න මේ 6400 හැදෙන විදිය. හරිද? අයිත් කරන ගත්ත විදිය අග්නිය 4000යි. හරිද? අග්නිය 4000යි. පෙබරවාරි මාසේ මුල තිබ්බේ අතේ 600. එහෙනම් ජනවාරි මාස වියදම කීයද? 3400. එයි 4000න් ජනවාරි මාස 3400ක් වියදම් කරොත් තමයි පෙබරවාරි මාසේ මුල 600ක් තියෙන්නේ. හරිද? එතකොට මේ ප්‍රතිපූර්ණය කරන්නේ පෙබරවාරි මාස 3400. එහෙනම් ජනවාරි පෙබරවාරි මාස දෙකම 6400යි. 6400 පෙබරවාරි මාසේ විතරක් කීයද? 3400යි. එහෙනම් ජනවාරි මාස කීයද? 3000යි. අපි අපෙන් අහන්නේ මොකක්ද? ජනවාරි මාසය ආරම්භයේදී ප්‍රතිපූර්ණයට පෙර ජනවාරි මාසය ආරම්භ කරන්න කලින් ප්‍රතිපූර්ණයට පෙර සුළු මුදල් බාරකරු සතු මුදල. එතකොට මේ අග්නියාවේ කොහොමද? මෙන්න ජනවාරි මාස ප්‍රතිපූර්ණය. ජනවාරි මාස පුතේ ප්‍රතිපූර්ණය 3000යි. හරිද? මෙයා 3000. එතකොට 3000ක් නම් එයා ප්‍රතිපූර්ණය. එයාගේ ඊගේ ශේෂය 30ක් තියෙන්න ඕනද? අපේ 1000ක් තියෙන්න පුතේ. ඒතර ජනවාරි මාසේ ඊගේ 1000ක් තිබ්බොත් ප්‍රතිපූර්ණය කරනවා 3000ක්. අන්න ජනවාරි මාසේ අග්නිමීගේ දැන් 4000ක් සෙට් වෙනවා. 4000න් 3400ක් වියදම් කරාම පෙබරවාරි මාසේ මුලට යන්නේ පුතේ 600යි. පෙබරවාරි මාසෙදී ප්‍රතිපූර්ණය කරන්න කියලා 3400 තිබ්බේ. අපෙන් අහන්නේ මෙන්න මෙයා ඊගේ ශේෂය කීයද? 1000ක්. එනමුද උත්තරේ කීයද? උත්තරේ 13ට. උත්තරේ උදේ 3. හරිද? 13 උදේ උත්තරේ 3. අයි එකපාරක් මම පැහැදිලි කරන්නම්. ජනවාරි මාසේ පෙබරවාරි මාසේ දෙකටම අග්‍රිමය ප්‍රතිපූර්ණය කරලා තියෙන්නේ කීයද? 6400. හරිද? පෙබරවාරි මාසේ මුල අපේ තියෙනවලු 600. ඒතර පෙබරවාරි මාසේ මුල අපේ තියෙනවා 600ක්. අග්‍රිමය 4000ක් නම් ජනවාරි මාසේ කීයක් වියදම් කරන්න ඕනද? 3400. එහෙනම් ජනවාරි මාසේ 3400ක් වියදම් කරන්න. එතකොට 600ක් ඉතුරු පෙබරවාරි මාසේ. එතකොට පෙබරවාරි මාසේ ප්‍රතිපූර්ණය කරන්න කීයද? ජනවාරි මාසේ වියදම් කර මුදලට සමාන මුදල. අන්න 3400. එහෙනම් පුතේ පෙබරවාරි මාසේ ප්‍රතිපූර්ණය 3400. දැන් 6400ක් නම් මාස දෙකටම පෙබරවාරි මාසයේ 3400යි. අන්න ජනවාරි මාසයේ 3000. එහෙනම් මේ ජනවාරි මාසයේ ප්‍රතිපූර්ණය කරේ කීයද? 3000යි. ඒක ප්‍රතිපූර්ණය කරන්න කලින් කීයක් තිබද මෙයා? අන්න කීයක් තිබද? අග්‍රිමය 4000ක් ඉන්න උදේ 1000ක් තියෙනවා. ඉතින් අපි අහන්නේ ප්‍රශ්නේ වෙන්නේ මෙයා ජනවාරි මාසේ ප්‍රතිපූර්ණය කරන්න කලින් අත ඉතිරි මුදල කීයද? 1000යි. මෙන්න උදේ උත්තර එනවා 13ට 3. බෝඩ් එකේ ඔක්කොම පෙරට දින උදේ පැහැදිලිව හදාගන්න පොතේ හරි ප්‍රශ්න පත්‍රයේ පොලේ හරි හරි. ඔන්න ආපු දිනමයි. හරි ගලු. ඊට පස්සේ 14 බලන්න. 14 කියනවා රුපියල් 15000ක් වටිනා භාණ්ඩ සිර 20ක වෙළඳ වට්ටමකට යටත්ව මිලදී ගන්නා ලදී. පසුව මුදල් ගෙවීමේදී 10%ක මුදල් වට්ටමක්ද හිමි විය. මෙම කණුදෙනුමට අදාළව ගැනුම් ගිණුමේ සටහන් කළ යුතු වටිනාකම කීයද කියලා අපෙන් අහනවා. ඉතින් දරුවෝ උදා දන්නවා
ව්‍යාපාරයක පුතේ වට්ටම් වර්ග දෙකයි. මොකක්ද වට්ටම් වර්ග දෙක? එකක් තියෙනවා පුතේ වෙළඳ වට්ටම්, අනිත් එක තියෙනවා මොකක්ද? මුදල් වට්ටම්. එකක් වෙළඳ වට්ටම්, අනිත් එක මුදල් වට්ටම්. ඒතර වෙළඳ වට්ටම් කියන්නේ භාණ්ඩයක ලකුණු කළ මිලෙන් අඩු කරන වට්ටම. ඒතර භාණ්ඩයක ලකුණු කළ මිලෙන් අඩු කරන වට්ටම තමයි වෙළඳ වට්ටම. මුදල් වට්ටම කොටස් දෙකයි. අපි කියනවා දුන් වට්ටම් සහ ලද වට්ටම් කියලා. ඒතර දුන් වට්ටමයි ලද වට්ටමයි සම්බන්ධ වෙන්නේ ණයගැතියන්ගෙන් මුදල් ලැබෙන කොටයි ණය හිමියන්ට මුදල් ගෙවන කොට. මෙතන අහන්නේ ගැනුම් ගිණුමේ සටහන් කළ යුතු වටිනාකම නොවේ. තාම භාණ්ඩ අරගන්නවනේ. භාණ්ඩ ගන්නකොට තමයි අපි වෙළඳ වට්ටම දෙන්නේ. එතකොට ඒ බලන්න මෙයා කියනවා 15000ක් වටිනා භාණ්ඩ 120ක වෙළඳ වට්ටමකට යටත්ව මිලදී ගන්නා අන්ත 15000න් අපි බලන්නේ 120ක වෙළඳ වට්ටම 15000ට 120ක් කියන්නේ 3000යි. එතකොට ගැනුම් ගිණුමේ පුතේ සටහන් කරන්නේ කීයද? අන්න 12000. නම් උත්තරේ කීයද? 3000. පුතේ උත්තරේ 12000යි. හේතුව වෙළඳ වට්ටම අඩු කරාට පස්සේ තමයි ගැනුම් ගිණුමේ වාර්තා කරන්නේ. එතකොට 100ට 10 කියන්නේ පුතේ මුදල් වට්ටම. ඒක බලන්නේ අපි ණය හිමියට මුදල් ගෙවන්න යනකොට. පැහැදිලි වෙයි? හරි. ඊට පස්සේ ප්‍රශ්න අංක 15ට බලන්න 15. පහත තොරතුරු ප්‍රබෝධිනීගේ ව්‍යාපාරයේ 19/3/31 දිනෙන් අවසන් වර්ෂය සඳහා අදාළ වේ කියලා උදේ ඔයාට විස්තර දීලා තියෙනවා. කියනවා අවසන් වසර තුල වෙළඳ ගෙවිය යුතු දෑ වෙනුවෙන් ගෙවිය යුතු මුදල කොච්චරක්ද? ඉතින් උදේ මේ අහන්නේ ණය හිමි ශේෂයෙන් නේද? ණය හිමි පාලන ගිණුම ශේෂය කොච්චරක්ද කියලා උදේ මේ අහන්නේ. ඒතකොට දැන් සාමාන්‍යයෙන් මේකට ණය හිමි පාලන ගිණුමක් හදුවනම් හරි. එහෙමනේ. හැබැයි දරුවෝ ණය හිමි පාලන ගිණුමක් හදන්න මට තියෙන්න ඕන මොනවද? ණය හිමියාගේ මුල ශේෂය, ණය හිමියාගේ අග ශේෂය, එතකොට ගැනුම්, ආපසු යව්, මුදල් ගෙවීම්, ලද වට්ටම් මේ ටික තියෙනවා. හැබැයි මෙතන දීලා තියෙනවා වෙළඳ ගෙවිය යුතු දෑ වැඩිවීම 40යි, ආපසු යව්, ණයට ගැනුම්, ලද වට්ටම්, කල් ඉක්ම වූ ණය සඳහා අය කළ කුලිය. ඉතින් මුදේ මෙතන තියෙන්නේ ණය හිමියාගේ විස්තර ටික දීලා. හැබැයි අර ආරම්භක ශේෂයයි අවසාන ශේෂයයි දීලා නැහැ. එතකොට අපි මොකද කරන්නේ? අන්න. එතන මුදේ මෙහෙම දෙයක් අපිට ගන්න පුළුවන්. මේක මම පොම් ටික. හරි. අපිට ගන්න පුළුවන් මෙන්න මෙහෙම දෙයක්. මොකක්ද? දැන් ඔය ණය හිමිභාවය වැඩි වෙනවයි කියන එක අපි පොඩ්ඩක් තේරුම් ගන්න. වෙළඳ ගෙවිය යුතු දෑ වැඩි වීම. ඒ කියන්නේ පුතේ මුල ණය හිමි ශේෂයයි අග ණය හිමි ශේෂයයි අතර වෙනස තමයි ණය හිමි වැඩි වීම කියන්නේ. අන්න ඔය ණය හිමි නැත්නම් වෙළඳ ගෙවිය යුතු දෑ වැඩිවීම කියන්නේ මුල ශේෂයයි අග ශේෂයයි අතර වෙනස පුතේ. එතකොට මුල පිපිච්ච ගාන අග වෙනකොට මොකක්ද? ඒ අතර වෙනස නැත්නම් 100කින් වැඩි වුණා කියනවා. මෙහෙම ගන්නකො. මුල 100ක් තිබ්බනම් අග වෙනකොට එයා 140ක් වෙනවා. මුල පිපිච්ච ණය හිමියා 100යි අග වෙනකොට 140ක් වුණා නම් අන්න 40කින් මගේ ණය හිමියා මොකද වෙලා තියෙන්නේ? වැඩි වෙලා තියෙනවා. එතකොට ණය හිමි භාවය මොකද වෙන්නේ? තවත් වැඩි වෙනවා. අන්න ඒක තමයි පුතේ මේ 40න් අදහස් කරන්නේ. හරිද? ඔයාට ඕන නම් ණය හිමි ගිණුමක් හදන්න පුළුවන්. කොහොමද ණය හිමි පාලන ගිණුමක් හදන්නේ? හිතන්නකෝ මේක වගේ ණය හිමි පාලන කියලා. ණය හිමි පාලන. අපි මුලට දාන්නේ කීයද? 100යි.
මුල් ගන්න මෙයා 100යි. ගැටලුවක් නෑ. ඒ ආදේශයට උත්තරේ ගන්න පුළුවන්. දැන් ක්‍රෙඩිට් ඕන නම් මෙතනට කෙනෙක් කරන සර් උතන 100 නැතුව වෙන ගියක් දාන්න බැරිද? පුළුවන්. මෙතන 200යි 240යි දාන්න පුළුවන්. 150යි 190යි දාන්න පුළුවන්. හැබැයි වෙනස කීයක් වෙනවද? 40ක් වෙනස එනවා. 40ක් වෙනස එනවා. එහෙනම් ඊගේ ශේෂය 100යි. ආපසු යවුම් තියනවා 230යි. ආපසු යවුම් 230යි. ගැනුම් 9200යි. ලද වට්ටම 100යි. අන්න පමා කුලිය. ළමයි දන්නවා පමා කුලිය නයි බාය මොකද වගේ තවත් වැඩි වෙනවා. ඩබල් එක මොකක්ද? පොලී වියදම් හර නයි හිමි පාලන ගිණුම බැල. අන්න ඔක්කොම කීයක් එනවද පුතේ? 0යි 4යි 3යි 9340යි 0යි 1යි අන්න 9010ක් එනවා පුතේ. උත්තරය පොඩි දැම්මට පස්සේ එතකොට තවද අගශේෂ දැම්මේ නැහැ. අගශේෂ දිනවා පුතේ මෙයා පර්ගේ 140. ඒක අමුතු වුණා ඊගේ 140. දැන් බැලන්ස් කරන්න එතකොට අපෙන් අහනවා කේව් මුදල කීයක්ද? 9340 බිංදුවයි මුදල් ගන්න දෙන්නේ 0යි 7යි 14න් 4 එකක් ඉතුරුයි 4යි 5යි 5යි 8යි 13 එකක් ඉතුරුයි අන්න 8870 කිලෝමීටර් උත්තරේ ගන්න. එහෙනම් ගෙවුම් මුදල කීයද? මෙන්න 15ට උත්තරේ කීයද? 3 ගන්න. 15ට උත්තරේ 3 8870ක් එනවා. නයි මිනියන්ට ගෙවුම් මුදල. හරිද? නයි මිනියන්ට ගෙවුම් මුදල 8870ක් එනවා. ගන්න. නයි මිනියන්ට ගෙවුම් මුදල 8870ක් එනවා. හරි නේද? හරි. මොනවද? අඩුපාඩු දෙනියව හදාගන්න. හරි. අඩුපාඩු දෙනියව හදාගන්න. හරි නේද? හරි. සර් අනුදේ. ඔතන ඊගේ ශේෂය 100ක් කියලා ගත්තේ කොහොමද සර්? ඊගේ ශේෂය සංඛ්‍යා ආදේශ කරා. ඒ කියන්නේ දැන් 9 හිමි වැඩි වීම 40ක් කියනවනේ. එතකොට 9 හිමි වැඩි වීම 40 මං ගත්තා මේ දෙන්න අතර වෙනසනේ 40ක්. එතකොට මුල ශේෂය 100ක් වෙනකොට ඒක අග වෙනකොට 140ක් වෙලා තියෙනවායි කියනවා. කියන්නේ මේ දෙන්න අතර වෙනස එනවා 40ක් කොමින්න. ඒ වගේ මෙහෙම ගන්න පුළුවන්. මෙයා 150යි. එතන මුල 9 හිමි 150නේ. 9 හිමි වැඩි වෙලා කියන්නේ පුතේ මුල ගානට වඩා අග ගාන වැඩි වෙලා තියෙනවා. එතකොට මෙයා වර්ග 190 ගන්න. හරිද? 190 කියලා ගන්නත් පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. ඒත් ඒ අතර වෙනස වෙන්න ඕන 9 හිමි වැඩි වීම කීයක්ද? 40ක්. පැහැදිලි? 9 වැඩි වීම 40ක් වෙනවා. තේරුම්ද වැඩි? හරි නේද? හරි. 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 ඊට පස්සේ බලන්න 15ට 3 හරියක් 16 හා 17 යන ප්‍රශ්න පිළිතුරු සැපීමේදී පහසුදහන් තොරතුරු යොදා ගන්න කියනවා. ඉසුරුගේ ව්‍යාපාරයේ 2019 3.31 දිනට ණය හිමි පාලන ගිණුමේ ශේෂය 44000ක් විය. ඉදිනට ණය හිමි ශේෂ ලයිස්තුවේ එකතුව ණය හිමි පාලන ගිණුමේ ශේෂයට සමාන නොවී යන්න. පාලන ගිණුමයි ශේෂ ලයිස්තුවයි පුතේ අසමාන වෙලා තියෙනවා. පසුව කරන ලද විමර්ශනයේදී පහත් දෑ අනාවරණය වී කියලා පුතේ ඔයාට වැරදි තුනක් දීලා තියෙනවා. 16 ප්‍රශ්නේ අහනවා
2019 3:31 දිනට නිවැරදි කරන ලද ණය හිමි පාලන ගිණුමේ ශේෂය වන්නේ නම් නිවැරදි ණය හිමි පාලන ගිණුමේ ශේෂය 17 ප්‍රශ්නය අහනවා නිවැරදි කිරීමට පෙර ණය හිමි ශේෂ ලයිස්තුවේ එකතුව. දැන් මුදී මේ ප්‍රශ්නය අහන්නේ සැස්බුම් වලින්. නැත්නම් ණය හිමි පාලන ගිණුම වලින්. ණයගැති පාලන ගිණුම වලින්. පාලන ගිණුම ප්‍රශ්නය. එතකොට මුදී මෙතන අපි හදාන්න ඕන සංශෝධන ණය හිමි පාලන ගිණුම. හැබැයි 17 අහන්නේ නිවැරදි කිරීමට පෙර. ඉගෙන වැරදි. වැරදි ශේෂ ලයිස්තුවේ ශේෂය ගණනා පුතේ අපි අනිවාර්යෙන් සැස්තුමක් හදන්න ඕනේ. එතකොට පුතේ දන්නවා සැස්තුමක් හදන්න පුළුවන් පුතේ ආකාර දෙකක් තියෙනවා. පළවෙනි ආකාරය මොකක්ද? පාලන ගිණුමේ ශේෂයත් වැරදි, ශේෂ ලයිස්තුවේ ශේෂයත් වැරදි. ඒ විදිහට මට පුළුවන් සැස්තුමක් හදන්න. දෙවෙනි එක මොකක්ද? පාලන ගිණුම සංශෝධනය කරලා සංශෝධන පාලන ගිණුමේ ශේෂය අරගෙන මට පුළුවන් සැස්තුමක් හදන්න. හරි පුතේ. ඉතින් ලේසිම ක්‍රමය තමයි දෙවෙනි ක්‍රමය. සංශෝධන පාලන ගිණුම හදලා අපි හදමු මේ ගානට සැස්තුම් ලේඛනයක්. එතකොට තමයි මේ ගාන නිවැරදිව ලේසියම උත්තරය අපිට ගන්න වෙන්නේ. හරිද? හරි. එහෙනම් බලන්න පුතේ මෙන්න උත්තරේ ගන්න ඉන්නේ. හරිද? හරි. එතකොට මම රූල් කරනවා මෙන්න සංශෝධන ණය හිමි පාලන ගිණුම. සංශෝධන ණය හිමි පාලන මෙන්න පුතේ ණය හිමි ශේෂ සැසඳුම් ලේඛනය. එතකොට පාලන ගිණුම සංශෝධනය කරලා සැස්තුම තමයි දැන් හදන්න යන්නේ. ඒක මෙතන ලියනවා සංශෝධන ණය හිමි පාලන කියලා. හරිද? ඒක සංශෝධන ණය හිමි පාලන එකතු වෙලා අඩු කරාම ලැබෙනවා මොකක්ද? ණය හිමි ශේෂ ලයිස්තුවේ ශේෂය. අන්න උදාහරණ මොකක්ද වෙන්නේ? ණය හිමි ශේෂ ලයිස්තුවේ ශේෂය. හරිද? හරි. දැන් දාගන්නවා ණය හිමි පාලන ගිණුමේ ශේෂය 44 දාන්න. ඊගේ වැඩ පැත්තෙන්නේ. දැන් මෙන්න මේ විදිහට තමයි පුතේ අපි ගාන හදන්න යන්නේ. පාලන ගිණුම සංශෝධනය කරලා තමයි සැස්තුම හදන්නේ. එතකොට මගේ දරුවෝ ඔය වැරදි තුනේ පාලන ගිණුමට එන වැරදි අපි පාලන ගිණුම ඇතුලේ මොකද කරන්නේ? නිවැරදි කරනවා. මේ ඇතුලේ නිවැරදි කරනවා. ඒතර මේ ඇතුලේ නිවැරදි කරලා ඒ ශේෂය තමයි මෙතනට ගේන්නේ. එතකොට මෙතන ගලපන්නේ අන්න ශේෂ ලයිස්තුවේ වැරදි විතරයි. හරි. බලමු පුතේ පළවෙනි වැරද්ද. චෙක් පත අගුරු වීම නිසා 2000ක ලද වට්ටමක් අහිමි කිරීමක් ණය හිමි පාලන ගිණුමට හර කර ඇත. චෙක් පත අගුරු වීම නිසා 2000ක ලද වට්ටම් අහිමි කිරීමක් ණය හිමි පාලන ගිණුමට හර කර ඇත. දැන් පුතා කියන්න ඔය කරලා තියෙන වැඩේ හරිද? වැරදිනේ. ඇයි? ලද වට්ටමක ඩබල් එන්ට්‍රිය මොකක්ද පුතේ? මුලින් මතක් වුණ ලද වට්ටමේ ඩබල් එන්ට්‍රිය මොකක්ද? ණය හිමි පාලන හර ලද වට්ටම් ගිණුම වැරදි. නේද? ණය හිමි පාලන හර ලද වට්ටම් ගිණුම වැරදි. ණය හිමි පාලන ලද වට්ටම හර වෙන්න ඕන. ඒතර චෙක් පත අගුරු වෙනකොට පුතේ ලද වට්ටම අහෝසි වෙන්න ඕන. අර හර වෙච්ච ලද වට්ටම ණය හිමියට මොකද වෙන්න ඕන? අන්න බැර වෙන්න ඕන. දැන් මරුතාට ඩබල් එන්ට්‍රිය මතක් වෙන්නේ නැත්නම් එකපාරට වදින්නේ නැහැ මේකේ ලෝක. ඒක පළවෙනි කාර්යය මතක තියාගන්න. මුලින්ම ලද වට්ටමේ ඩබල් එන්ට්‍රිය මතක් වෙන්න ඕන. මොකක්ද? ණය හිමි පාලන හර ලද වට්ටම් ගිණුම වැර. අර ණය හිමි පාලන හර මේ ලද වට්ටම. ඒක අවශ්‍ය කරන් පුතේ ණය හිමි පාලන වැර. ඉතින් දරුවෝ ණය හිමි පාලන වැර වෙන්න ඕන එකට මෙයා ණය හිමි පාලනකට හර කරනවා. අන්න එහෙනම් ඔයා කී ගුණයක්ද?
දෙගුණයක් මෙතන්ට වැඩ කරන්න අහෝසි කළ ලද වට්ටම අහෝසි කළ ලද වට්ටම කියලා. හරිද? අහෝසි කළ ලද වට්ටම කියලා පුතේ 4000ක් වැඩ කරන්න. ඇයි? දැන් 2000ක් හර කරලා තිබ්බේ. එකපාරක් බැර කරොත් බැර කරද්දී මොකද වෙන්නේ? කැපිලා යනවා. තව පාරක් බැර කරනවා අන්න 4000ක් බැර කරොත් තමයි පුතේ අහෝසි කළ ලද වට්ටම වාර්තා වෙන්නේ. පැහැදිලිද? ඔන්න ඒක අපි වාර්තා කරනවා. ඊළඟට 5000ක ලද වට්ටමක් 500ක් ලෙස නයිහිමි ගිණුමට හර කර ඇත. ඒ 5000ක ලද වට්ටමක් 500ක් ලෙස නයිහිමි ගිණුම කියන්නේ කවුද? අන්න නයිහිමි ගිණුම කියන්නේ දරුවෝ අපේ ශේෂලයිස්තුව. ඒතර මේ වර්ධ වෙලා තියෙන්නේ ශේෂලයිස්තුව ඇතුළේ. එහෙනම් ශේෂලයිස්තුව ඇතුළු නාමකේ ඒක සැස්දීමක් වෙන්න ඕන. ඒකම චුට්ටක් තියන්න. මෙයා හදාගෙන රෝහිත පාරේ ඉස් 18000ක ගැනුම් ඉන්වොයිසියක් අදාළ නයිහිමි ගිණුමට 8000ක් ලෙස සටහන් කර ඇත. අන්න නයිහිමි ගිණුමට මේ නයිහිමි ගිණුමට කියන්නේ කවුද? ඒකත් ශේෂලයිස්තුව. එහෙනම් උතේ ඔය වැරදි තුනේ වැරදි දෙකක්ම දීලා තියෙන කාටද? ශේෂලයිස්තුවට එක වරදක් විතරයි කාටද? පාලන ගිණුමට දීලා තියෙන්නේ. ඉතින් මම උදේ පාලන ගිණුමේ වර්ග මොකද කරේ? අපි නිවැරදි කරා. වර්ග මොකක්ද? අහෝසි කළ ලද වට්ටම බැහැරෙන්න ඕන එකට අපි නයිහිමියට හර කරනවා. වැඩේ වැරදිනේ. හර වෙච්ච 2000 එක පාරක් නෙමෙයි ඔයා දෙපාරක් බැර කරනවා. අන්න එතකොට තමයි වැරද්ද හැදින්නේ. අන්න දැන් මෙයා වෙනස් කරාම 48000ක් වෙනවා. 48000ක් තමයි ශේෂය පොල්ගේ ශේෂය ඊගේ එයාගේම මිතන්ත. හරි. දැන් ඔක හදනවා එකම අංක 16 උත්තරේ එනවා. මොකක්ද? නිවැරදි කරන ලද නයිහිමි පාලන ගිණුමේ ශේෂය වන්නේ අන්න උත්තරේ කීයද? 4. නම් 16ට උත්තේ 4 48000 ඇවිල්ලා දිනවා ගිහින් 16ට 48000 උත්තේ ඇවිල්ලා දිනවා. ඒතර මෙයා තමයි 17. මෙයා තමයි 17 මේ උත්තරේ. දැන් මෙතන අපි සැසඳීමක් කරන්න යන්නේ. සැසඳීමක පුතේ කාරණේ ඉගෙන ගන්න හරියට. දැන් සැසඳීමක ඉගෙන ගන්නකොට පුතේ දරුවන්ට මතක තියෙන්න ඕන නයහිමි බැර කියන්නේ එකතු හර කියන්නේ අඩු. ඇයි? ඒ පුතේ මෙතන ධන ඍණ තියෙන්නේ. හර බැර නෑ දැන්. නේද? හර බැර නැති නිසා පුතේ නයහිමියා බැර කියන්නේ එකතු කරනවා. හර කරනවා කියන්නේ අඩු කරනවා. දැන් කිනුතේ මෙයාගේ වැරදි විතරයි. අපි බලමු මොනවාද? 5000ක ලද වට්ටමක් 500ක් ලෙස නයිහිමි ගිණුමට හර කර ඇත. අන්න. දැන් හර කරුප එක හරි. ලද වට්ටම කොහොමත් හර නයිහිමියට හර. නයිහිමි හර ලද වට්ටම් නෙබැර ඒක හරි. හැබැයි 5000 දාන්න ඕන එකට අන්න දාලා තියෙන්නේ උතේ හරිනම් දරුවෝ. දැන් නයිහිමිය හරනේ. හර කියන්නේ මොකක්ද? අඩු. ඉතින් උදාලා කිව්වා මෙතනින් 5000ක් අඩු වෙන්න ඕන. හරිද? නයිහිමියගේ ලද වට්ටම කියලා 5000ක් අඩු වෙන්න ඕන. හැබැයි අපි අඩු කරලා තියෙන්නේ කීයද? 500. අන්න දැන් පුතාලුගේ අදහසක් තියෙනවා. මොකද අදහස? නයිහිමියගෙන් 5000 අඩු කරන්න ඕන එකට අඩු කරේ 500ක් නම් හරි 5000 අඩු කරන්න ඕන එකට පුතේ අඩු කරේ 500ක් නම් ඉතින් දරුවෝ මෙතන පෙන්නනවා කීයක් වැඩියෙන්ද 4500ක් වැඩි. හරිද? හරි කියන්න. නයිහිමියගෙන් 5000 තමයි අඩු කරන්න ලද වට්ටම. 5000 අඩු කරන එකට ඔයා අඩු කරලා තියෙන්නේ 500 නම් අන්න නයහිමි ශේෂ ලයිස්තුවේ දැන් කීයක් වැඩිද? 4500ක් වැඩි.
ඒක උන මෙහෙම පෙන්නන්නත් පුළුවන්. 5000ක් අඩු වෙන්න ඕන එකට අපි ඇත්තටම අඩු කරලා තියෙන්නේ කීයද? 500යි. අන්න වෙනස කීයද පුතේ? 4500යි. මෙතන 4500ක් වැඩි එක තමයි පෙන්වන්න අයින්නේ. අන්න වැඩි නම් පුතේ ඒක එකතු කරනවා ලද වට්ටම කියලා කීයද? 4500යි. සැස්තුමක් හදිනු පුතේ මෙතන අඩුයි නම් අපි මොකද කරන්නේ? අඩු කරනවා. මෙතන වැඩි කියලා අපි මොකද කරන්නේ? එකතු කරනවා. සැස්තුම පුතේ රීතිය ඕකයි. හරිද? ඒතර ණය හිමි ශේෂය වැඩි කියලා අන්න ඒක එකතු කරා. එහෙනම් ආයි කියන්නම් 5000 අඩු කරන්න ඕන එකට අඩු කරේ 500. ඉතින් මෙතන පුතේ 4500ක් වැඩි නිසා මොකද වෙන්නේ? මම 4500 ලද වට්ටම් කියලා එකතු කරා. ඊළඟට 18000ක ගැනුම් ඉන්වොයිසියක් අදාළ ණය හිමි ගිණුමට 8000ක් ලෙස සටහන් කර ඇත. මේ ගැනුම් ඉන්වොයිසිය දැන් ගැනුම් ඉන්වොයිසිය ඩබල් එන්ට්‍රි කියනකො ගැනුම් ගිණුම හර ණය හිමි පාලන ගිණුම බැර. ඒ ණය හිමි පාලන ගිණුම බැර එන්න. බැර කරන්න ඕන මම 18000. බැර කියන්නේ එකතු. නේද? මම ණය හිමියට එකතු කරන්න ඕන 18000. හැබැයි පුතේ ඔයා 18000 එකතු කරන එකට අන ණය හිමි ගිණුමට 8000යි දාලා තියෙන්නේ නේද? 18000 කියලා දෙන්නේ කීයද? 8000යි දාලා තියෙන්නේ. ඒතර උදේ මෙතන කීයක් ඇත්තටම අඩුවෙන්ද වෙන්නලා තියෙන්නේ? 10000ක් අඩුයි. එයි 8000 එකතු කරන එකට 8000යි එකතු කරලා තියෙන්නේ. එහෙනම් උදේ මෙතන ශේෂය මෙන්න 18000ක් එකතු කරන්න ඕන එකට 8000ක් නම් ඇත්තටම එකතු කරේ මෙතන 10000ක් අඩුවෙන් තමයි ඉතින් වෙන්නන්නේ. අඩු නිසා 10000 ගන්නේ එකතු කරනවා මම ගැනුම් ඉන්වොයිසිය කියලා. මොකද ගැනුම් ඉන්වොයිසිය 18000 එකතු වෙන්න ඕන. එකතු කරේ 8000යි. එහෙනම් වෙනස මොකද කියලා 10000 අඩු. අන්න දැන් බැලන්ස් කරනවා 4500යි 52යි 500ෙන් 10000 ගියා නම් ඔයාට එනවා කීයක්ද? 42500ක්. බලන්න 42500ක උත්තරයක් තියෙනවා. 2004 උත්තරේ කියලා 42500යි. හරිද? මොනවද සස්තුම හදන ඉතින් දැන් ළමයිට උදේ මම දන්නවා සස්තුම අමාරුයි. එයි කාලෙකින් සාකච්ඡා කරලා නැහැ. පරණ පොත් ටික ඔයා බලලා නැහැ. ඉතින් මතක නැහැ මගේ දරුවෝ. නිසා දැන් මේ නිවාඩු කාල සීමාවකදී සස්තුම් අරින් ආයෙත් පාරක් බලන්න. කියලා සුදේ ඔයාලා දැන් පාඩම මේක පුතේ ආයෙත් පාරක් කියලා දවසක් දාන්න. සස්තුම් වල මතක් කිරීමක් කරන්නම් දාලා. හරිද? හරි. මෙන්න නම් 17ක් හරි. හරිද? හරිද? අපි නම් තේ ළඟට 18ට බලන්න 18. 18 මොකක්ද කියන්නේ? 2018 3.31 දිනට අඩමාන ස්නා ඉදහැරීම් ගිණුමේ ශේෂය රුපියල් 25000කි. සෑම වර්ෂයකම අගනායකති ශේෂය මත 10%ක අඩමාන ස්නා විකිරීමක් ව්‍යාපාරයේ ප්‍රතිපත්තියයි. 2019 3.31 අවසන් වර්ෂයේ ණයගතියන් සම්බන්ධ තොරතුරු පහදයක් වීගිරුතේ ඔයාට විස්තර දීලා තියෙනවා. අපි අහනවා 2019 3.31 අවසන් වර්ෂයේ ලාභ ගිණුමට මාරු කළ යුතු අඩමාන අය වියදම කුතික්ද කියලා. හරිද? ඒතොර ආරම්භක අඩමාන අය විකිරීම 25000යි. ණයගති ශේෂය මත 100ට 10ක් තමයි අපි අඩමාන අය වින් කරන්නේ. ඒතොර අවුරුද්ද අවසානයේ ඔයාට ණයගතියන් සම්බන්ධ උදේ තොරතුරු දීලා ණයට විකුණු ණයගතියන් ගෙන් ලද මුදල් තුන් වට්ටම් අපෙන් අහනවා ලාභ ගිණුමට මාරු කළ යුතු අඩමාන අය වියදම කොතෙක්ද කියලා. හරි. දැන් අඩමාන අය වියදම හොයන්න කලින් තේ ඔයා හොයාගෙන ඉන්න ඕන කවුද අවසාන ණයගති ශේෂය කීයක්ද කියලා. හරිද? දැන් අවසාන ණයගති ශේෂය හොයන්න නම් පුතේ
මට ණයගැති ගිණුමක් හදන්න වෙනවා. හරි අපි ඔන්න එහෙනම් ණයගැති ගිණුමක් හදන්න. බෝඩ් එක මට ලියාගෙන ඇති කියලා ඔයා පැහැදිලිව හරි වෙලා ඇතිනොත් නේද? හරි මෙපුවා. හරි. එතකොට වෙනවා. දැන් මම රූල් කරනවා මාගේ ණයගැති ගිණුම වෙනවද? ණයගැති පාලන ගිණුම. දැන් ණයගැති පාලන ගිණුමට මේ දීලා තියෙන තොරතුරු මම දාගන්නම්. මොනවා තොරතුරු? ණයට විකුණු. එන්න. ණයට විකුණු 1,50,000. ඊපස්සේ ලද මුදල් 95,000. ලද මුදල් 95,000. දුන් වට්ටම් 5,000. හරිද? ඔය ටික දාගත්තා. අඩමාන වෙන කිරීමේ විමතින්ද යත්ම ලොකු කරන්න එන්න. අඩමාන ණය වෙන් කිරීමේ මම එයා තුරු කරා. එයා රුවලුද එයාගේ ශේෂයක් දාගත්ත 25,000 කියන. හරිද? එයාත් දාගත්ත 25,000. දැන් මට පොඩි ගැටලුවක් තියෙනවා. මොකද්ද ගැටලුව? මෙයා බැලන්ස් කරන්න ඕන. ඉතින් කෝ ණයගැතිය බැලන්ස් කරන්න ණයගැතියගේ ආරම්භක ශේෂය. අන්න මේ ගානේ ණයගැතියගේ ආරම්භක ශේෂය දීලා නැහැ. ඉතින් ණයගැතියගේ ආරම්භක ශේෂය දීලා නැහැයි කියලා අපිට නිකන් ඉන්න පුළුවන්. කියන්නේ ආරම්භක ශේෂය නැත්නම් ආරම්භක ශේෂය නැතුව මට බැලන්ස් කරන්න පුළුවන්ද? එහෙම බෑ. ආරම්භක ශේෂයක් තියෙන්න ඕන. ඇයි? ගිය අවුරුද්දේ අවසාන ශේෂය මේ අවුරුද්දේ ආරම්භක ශේෂය නේද? ගිය අවුරුද්දේ අග ශේෂය මේ අවුරුද්දේ මුල ශේෂය. ඉතින් මේ අවුරුද්දේ මුල ශේෂය කො? අන්න මුල ශේෂයක් ගන්න දීලා නැහැ. හැබැයි ගානේ මුල ශේෂය ගන්න පොඩි ඉංගියක් හොයාගෙන ඉන්න. මොකක්ද ඉංගිය? ඉංගිය තමයි ණයගැතිය 100ක් නම් අඩමාන ණය තමයි 10. 90ක් තමයි ලද මුදල. හරිද? ඔය ගිය අවුරුද්දේ කතා කරන්නේ. උතර ගිය අවුරුද්දේ අඩමාන ණය ශේෂය 25,000යි. හරිද? අපි මෙයාට කියනවා සුද්ධ ණයගැතිය. මතකද උදාහරණ කොහොමද කියනවා? විතරම සුද්ධ ණයගැතිය. ණයගැතියගෙන් අඩමානය අඩු කරාට පස්සේ පුතේ කවුද එන්නේ? සුද්ධ ණයගැතිය නේද? එහෙනම් උතර ගිය අවුරුද්දේ නැත්තම් ගිය අවුරුද්දේ අන්තිම දවසේ අවසාන ණයගැතියට 100ට 10ක් බැලුවම තමයි පුතේ මට කීයද ආවේ? 25,000. එහෙනම් 100ට 10 මේ තියෙන්නේ. අන්න 10 සමානයි කාටද? 25,000ට. හරිද? එහෙනම් ණයගැතිය 100යි. 100න් 10ක් තමයි ගිය අවුරුද්දේ අඩමානය බැලුවේ. ඒතර 100න් 10ක් අඩමානය බැලුවොත් 90ක් වෙනවා කවුද? අපි කියනවාට සුද්ධ ණයගැති කියලා. ඒතර ගිය අවුරුද්දේ 100ට 10 සමාන කාටද? 25,000ට. එහෙනම් මට ඕන මෙන්න ණයගැතිය. ඇයි හේතුව? ගිය අවුරුද්දේ අග ණයගැතිය මේ අවුරුද්දේ මුල ණයගැතිය වෙනවා පුතේ. එහෙනම් ගිය අවුරුද්දේ අවසාන ණයගැතිය මම හොයා ගන්න ඕන. මොකද කරන්නේ? 25,000 සමාන වෙන්නේ 10ට නම් අන්න 10න් බෙදලා වැඩි කරනවා කීයෙන්ද? 100න් වැඩි කරනවා. බිංදුවට බිංදුව ගමුණා අන්න මට එනවා කීයක්ද? 2,50,000. ගිය අවුරුද්දේ ණයගැතිය කීයද? 2,50,000. ඉතින් උදා ගන්නවා ගිය අවුරුද්දේ අග ණයගැතිය මේ අවුරුද්දේ මුල ණයගැතිය මෙන්න මෙතන එනවා 2,50,000. පැහැදිලි වැඩි. ඒතකොට ඒ විදිහට අපි ශේෂය හොයාගන්න ඕනේ. එහෙම නැතුව මේ ගාන හදන්න බෑ මගේ දරුවෝ. මං පුතාට
පන්තියේ පාඩම් කරද්දී නැත්නම් ගණන් හදවත උදාහරණ දෙනවා කියනවා. මෙන්න මේක තමයි. ණයගැතියගෙන් අඩමානය අඩු කරාම මොකක්ද දෙන්නේ? සුද්ධ ණයගැති. તો ණයගැතිය 100යි. විතර විතර ණයගැතිය 100යි. 100න් අඩමානය තමයි 10ක්. සුද්ධ ණයගැතිය 90ක්. ତොර මූල තත්ත්ව ප්‍රකාශනයේ පෙන්වන්නේ අපි ණයගැතියගෙන් අඩමානයෙන් ක්‍රීම අඩු කර සුද්ධ ණයගැතිය. මම තනි පුද්ගල ව්‍යාපාර කරද්දී ළමයිට ගාණෙන් ගාණ කිව්වා ණයගැතියගෙන් අඩමානය අඩු කරාට පස්සේ කවුද සුද්ධ ණයගැතිය. එහෙනම් පුතේ අඩමානය දීලා 25000යි. 25000 කියන්නේ 10ක් නම් 100 2,50,000යි. අනුන්ගේ 2,50,000 නම් ණයගැතිය. දැන් මෙයා බැලන්ස් කරනවා. ලක්ෂ 4යි ලක්ෂ 4න් ලක්ෂයක් ගියාම ලක්ෂ 3යි අන්න ශේෂ පුරදීනවා ලක්ෂ 3ක් ලක්ෂ 3ට 100ට 10ක් බලන්න ලක්ෂ 3ට 100ට 10ක් පුතේ කීයද 30000යි එහෙනම් මෙන්න අඩමානය වෙන් කිරීම ගිණුමේ අවසාන ශේෂය එනවා කීයද 30000යි. එතකොට මේ බැලන්ස් කරනකොට 30000න් 25000 ගියාම 5000ක් තමයි ලාභ ගිණුමට යන්න ඕන. 5000 කාර්යයක් ලාභ ගිණුමට යනවා. අපෙන් අහන්නේ ලාභ ගිණුමට මාරු කර යුතු අඩමානය වියදම කොහොමද බලන්නේ? ප්‍රශ්නාංක 10 පුතේ උත්තරයක් ඇති උත්තරාංක 5 නේද? උත්තරාංක 5 18ට උත්තරාංක 5 පුතේ හදා ගන්න. ප්‍රශ්න තියෙනවා පුතේ chat එකට හරි නැත්තම් මේ ඔයා අහන්න හරිද? මම කියන්නේ ප්‍රශ්නයක් මුදේ බෝඩ් එකේ පැහැදිලි ඔක්කොම හදලා තියෙනවා. පරිදි ගාන පෙර වැඩේ ලියා ගන්න. හරිද? ගාන පෙර වැඩේ ලියා ගන්න. පෙර වැඩෙන් තමයි ගාන තියෙන්නේ. හරි වෙලා දෙනවා ඉක්මනට ලියා ගන්නකො. හරි ගන්න ඊට පස්සේ එන්න ප්‍රශ්නාංක 18 19 වල 19 මදුෂිකේ ව්‍යාපාරයේ 2019 3.31 දිනට මුදල් පාලන ගිණුමේ ශේෂය හා බැංකු ප්‍රකාශනයේ ශේෂය අසමාන විය. එදිනට බැංකු ප්‍රකාශනයේ ශේෂය 48000ක් විය. අසමාන වීමට බලපෑ හේතු පාදකී කෘතේ හේතු 4ක් ඔයාලට දීලා තියෙනවා. අපිට මුදල් පාලන ගිණුමේ පැවති ශේෂය කීයද? මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ පෙන්විය යුතු ශේෂය කීයද? හරිද? එහෙනම් මුදල් පාලන ගිණුමේ ශේෂයයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශන ශේෂය තමයි අපින් ඉල්ලන්නේ. හරි. ඉතින් බැංකු සැසුම් ගාන අපි විකුණුනේ බැංකු සැසුම මේ කොටස් වලට. ඉතින් ඔයා පෙරඩේ ලියාගෙන තියලා ගන්නට ලැබුවා. හරි. මුදල් පාලන ගිණුමේ පැවති ශේෂයයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ පෙන්විය යුතු ශේෂයයි. ඉතින් මේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ පෙන්වන්නේ මොන ශේෂයද? දරුවෝ අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ පෙන්වන්නේ කාවද? සංශෝධන මුදල් පාලන ගිණුමේ ශේෂය. මතක ඇතිනේ. මූල්‍ය තත්ත්වයේ පෙන්වන්නේ කවුද? සංශෝධන මුදල් පාලන ගිණුමේ ශේෂය. තර මුදල් පාලන ගිණුම සංශෝධන මුදල් පාලන ගිණුමේ හදාන උඩට ගියා නම් අන්න අපි කියනවා මුදල් පාලන ගිණුමේ ශේෂය. හරි කොහොමද හරි අපි පටන් ගන්න මේක බැංකු ප්‍රකාශනයේ මෙන්න තියෙනවා වගේ බැංකු සැසඳුම් ප්‍රකාශනය උඩින්ම ගන්නවා
බැංකු ප්‍රකාශනය අනුව ශේෂය හරිද බැංකු ප්‍රකාශනය අනුව ශේෂය එකතු කරන්නේ මොනවද තැන්පත් උපලබ්ධි නොවූ අන්න තැන්පත් උපලබ්ධි නොවූ චෙක්පත් පුතේ එකතු වෙලා අඩු කරනවා නිකුත් ඉදිරිපත් නොවූ චෙක්පත් එතකොට ලැබෙනවා මට මොකක්ද සංශෝධන මුදල් පාලන ශේෂය දැන් සමහර ළමයි කියන්නේ සෝක ආපස්සට ගියා නම් හරි නේද නේද තොර නැත්තම් ළමයි කියන්න පුළුවන් කොහොම නැතුව අපිට බැරිද මේක හදාගෙන යන්න ශේෂයේ ඵලයන් උඩට ඒව ගන්න පුළුවන් දෙයක් ගැටුවක් නැහැ හැබැයි ක්‍රමය තමයි මේක හරිද අපිට උත්තරේ එක එක විදිහට ගන්න පුළුවන් මම කියන්න හරියම ක්‍රමය නිවැරදිම ක්‍රමය බැංකු ප්‍රකාශය දීලා නම් අන්න බැංකු ප්‍රකාශන තමයි පුතේ පටන් ගන්න ඕනේ. ඒතර බැංකු ප්‍රකාශනයේ ශේෂය 48000යි. ඒක වෙනවද? තැන්පත් උපලබ්ධි නොවූ චෙක්පත් අඩු වෙනවද? නිකුත් කළත් ඉදිරිපත් නොවූ චෙක්පත් ලැබෙන සංශෝධන මුදල් පාලන ශේෂය. ඒතර ඒ ශේෂය තමයි අපි කියන්නේ මෙතනට අන්න දැන් හදනවා සංශෝධන මුදල් පාලන හදන මොකක්ද? සංශෝධන මුදල් පාලන ගිණුම. හරි. හරි පුතේ. බලන්න. තැන්පත් කළ නමුත් නිෂ්කාශන නොවූ එක්පත් දුරස්ථාන. පිළිම දාන්න. වෙන මොකුත් නැහැ. එයා දුරස්ථාන. ඊට පස්සේ හරිද? හරි. ඊට පස්සේ පුතේ නිකුත් කළත් ඉදිරිපත් නොවූ චෙක්පත් 15000යි. හරිද? මුදල් පාලන ගිණුමේ සටහන් වූ බැංකු ගාස්තුව කීයද? 5000යි. මෙන්න 5000ක් තියෙනවා බැංකු ගාස්තුව. බැංකු ගාස්තු 5000යි. ස්ථාර නියෝග මත ගෙවූ වාරිකය 10000යි. මොකක්ද මේ? රක්ෂණ 10000ක්. කොහොමද තියෙන්නේ පුතේ? දැන් මෙයා රැවස් කරන්නකො. අන්න 48000යි 12000යි 60000ක් වෙනවා. 60000න් 15000ක් අඩු කරා නම් 45000යි. එතකොට සංශෝධන මුදල් පාලන ගිණුම අනුව ශේෂය කීයද? 45000යි. එතකොට පුතේ ඔය දැන් ඉන්නේ 20ට. මෙයා 20. හරිද? එතකොට 19 20 20ට පුතේ උත්තරේ කීයද? 45000යි. අන්න 20ට 2 ගන්න. 20ට පුතේ දෙක උත්තරේ කීයද? 45000යි මියා. එතකොට මේ ශේෂය පුතේ මගේ මොන ශේෂයක්ද? අවසාන ශේෂයක්. මෙන්න මගේ අවසාන ශේෂය. ඔය ආයුධේ ඇත්තටම සංශෝධන මුදල් පාලන ගිණුමේ මොන ශේෂයද? අවසාන ශේෂය. හරිද? 45000 දාගන්නවා මෙතනට. ශේෂය පගේ ශේෂය ඊගේ කියලා. හරිද? ඔය දාගත්තේ මොන ශේෂද? අග ශේෂය. අන්න දැන් අපි පුතේ බැලන්ස් කරනවා 45000යි 5000යි කියද 50000යි 50000යි 10000යි කියද 60000යි. උතර මෙයා එනවා හරකටට අන්න 60000යි පුතේ අඩු වෙන දෙයක් නෑ. එහෙනම් ඊගේ ශේෂය කීයද? 60000යි. ඒතර අපේ ප්‍රශ්නාර්ථ 19 යවුවේ මුදල් පාලන ගිණුමේ පැවති ශේෂය මුදේ. මුදල් පාලන ගිණුමේ ශේෂය කීයද? 60000යි. 19ට පුතේ ඔන්න 19ට උත්තරේ පුතේ. මේ ආයි 19. හරිද? ඔය 19. හරිද? ඊළමයි දැන් ඕක එක එක ක්‍රමයකට හදන්න පුළුවන්. කිසි ගැටලුවක් නෑ ඔගේ දරුවෝ. අපිට බැංකු ප්‍රකාශය පටන් අරන් සංශෝධන මුදල් පාලන උඩට දාලා එයා මෙතන දාලා හදන්න පුළුවන්. කිසි ගැටලුවක් නෑ. ඒක හදන වාග්ගය තමයි බොහොම කල්පනාවෙන් හදන්නේ මුදේ. හැබැයි බැංකු ප්‍රකාශන වල මතක තියාගන්න හරියම ක්‍රමය, නිවැරදිම ක්‍රමය මොකක්ද?
බැංකු ප්‍රකාශයෙන් පටන් ගන්න ඕනේ. ඒ බැංකු ප්‍රකාශයෙන් පටන් ගත්තම එකතු වෙන්නේ මොකක්ද? තැන්පත් කළත් උපලබ්ධි no checkපත්. අඩු වෙන මොකක්ද? නිකුත් කළත් ඉදිරිපත් no checkපත්. හරිද? හරි එහෙනම් උදේ ප්‍රශ්න 20ක් පේනකොට ඉවරයි. මුද දැන්ට පටන් ගත්ත වෙලාව නම් උදේ පැය විනාඩි 10කට ආසන්න කාලයක් දීලා දෙනවා උදේ. හරිද? ප්‍රශ්න 50ක පේපර් එකක් උදේ සාකච්ඡා කරන ලේසි නෑ මගේ දරුවෝ. ඒකවුන්ට් විශේෂයෙන්. ඉක්කොන් උදේ ප්‍රශ්න 50 පුරේ පට්ට ලේසි වෙනවා. මේක තියරිනේ. ප්‍රශ්නික උත්තරේක ඉවරයි. මේක එහෙම මේක ගානෙන් ගාන හැදුවේ නැත්නම් ඔයාට තේරෙන්නේ නෑ දවුල්. නේද? ඉතින් මම පන්තියත් ඔයාලට මොකද කරන්නේ? ඉලදී ගානෙන් ගාන මම ඉතින් මෙතනත් ඒ වගේ තමයි. ඔයාට ගැටලුවක් ඇති නොවෙන්න ගානෙන් ගාන මම හදනවා. ඔයාලා තියෙන්නේ පැහැදිලිව පෙර වැඩේ ලියාගන්න වෙනසකට තියෙන්නේ. ඔයාගත්තේ මේ පේපර් එක නෑ පුතේ. ඉතින් පන්ති පටන් ගත්ත ගමන් පේපර්ස් ටික උදේ print කරලා දෙනවා. ඒ හැරත් ඔයාට උදේ print out එකක් දාගන්න පුළුවන් නම් දැනකි. උදේ අරගෙන මේවා print කරලා උදේ අපේ පොතට අරවලා තියාගන්න. හරිද? හරි. එන උදේ ප්‍රශ්නාන්ත 21කට. හරි. 21 බලන්න. ව්‍යාපාරික 2018 4යි පළවන දින. උපචිත රක්ෂණය 3450කි. 2019 3යි 31 දිනට ඉදිරියට ගෙවූ රක්ෂණය 1750කි. 2019 3යි 31න් අවසන් වර්ෂය සඳහා රක්ෂණය වෙනුවෙන් ගෙවූ මුළු මුදල රුපියල් 24000ක් විය. 2019 3යි 31න් අවසන් වර්ෂය සඳහා රක්ෂණ ගාස්තු ලෙස ලාභ ගිණුමට අය කළ යුතු ප්‍රමාණය අපෙන් කීයක්ද කියලා අහන්නේ. ඉතින් යහන්නේ ලාභ ගිණුමට රක්ෂණ වියදම කීයක් යන ඕනද? අනුදේම රූල් කරනවා. රක්ෂණ ගිණුම මෙන්න තියෙනවා මගේ රක්ෂණ ගිණුම. මොකක්ද මගේ මේ රක්ෂණ ගිණුම? 2018 4යි උපචිත රක්ෂණය. ඔබ දන්නවා උපචිත රක්ෂණය කියන්නේ මට වගකීමක්. අන්න වැරපැත්තට දානවා ඊගේ කීයද? 3450යි. වැරපැත්තට දාන දේ කීයද? 3450යි. 2019 3යි 31 ඉදිරියට ගෙවූ රක්ෂණය කීයද? 1750යි. අවුරුද්දේ අද 1750ක් ඔයා ඉදිරියට ගෙවලා තියෙනවා. දාන්න 1750 කුදී ඉදිරියට ගෙවුණා. මොකක්ද මට ඔයක වත්කමක් විදියට දාන්න ඕනේ. රක්ෂණය වෙනුවෙන් ගෙවූ මුළු මුදල ඔයා 24000ක් ගෙවලා තියෙනවා. දැන් රක්ෂණ ගෙවනකොට ඩබල් එන් කියව මොකක්ද? මුදල් ගිණුම බැර රක්ෂණ ගිණුම හර අන්න ඔයා 24000ක් මුදලින් ගෙවලා මුදල් කීයකද උදේ? ඔයා 24000ක් ගෙවලා තියෙන මොනවාද? රක්ෂණයෙන් කීයද? 24000ක් ඔයා ගෙවලා තියෙනවා. අපි කරන ලාභ ගිණුමට අය කළ යුතු ප්‍රමාණය කීයද? ඉතින් මේක බැලන්ස් කරොත් මෙයා 24000යි මෙයා 24000යි අන්න 24000න් පුතේ 3450යි 1750යි අඩු වුණාම තමයි ලාභ ගිණුමට අපි දාන්නේ. ඉතින් ලාභ ගිණුමට යන වෙනස සුළු කරාම කියමු 24000න් අඩු වෙන්න ඕන මේ දෙන්නට එකතුව. බිංදුවයි 10න් බිංදුව එකතුරුයි 11යි 12න් එකක් එකතුරුයි 4යි 5යි අන්න 5200ක් අඩු වුණා. බිංදුවයි 10න් එකක් ගියාම 8යි 13න් 5 ගියාම 8යි 18800ක් උදේ කාර්යයන් රක්ෂණ වියදම විදියට අපි ලාභ ගිණුමට දාන්න බලන්න. එහෙම උත්තරයක් තියෙනවා දාන්න 18000ක් උදේ 20කට උත්තරේ කියද 5ක් 20කට උත්තරේ 5ක්. හදාගන්න දේ ඉන්නවා. විසි එකට පහදේ උත්තර. හරිද? 21ට 5. ඒ මොඩි ග්‍රාම මේ ඉලක්කම් ටික දැම්මේ ඔයාට ළමෙක් පස්සේ සම්බන්ධ වුණා. ඒකට උත්තර ටික මාක් කර ගන්න පුළුවන් උදේ. එතකොට
ඒකෙන් හරි බලාගෙන හරියට දාගන්න පුළුවන්. හරි. එන්න පුතේ ප්‍රශ්නාංක 22. වත්කම් සහ වගකී ජංගම සහ ජංගම නොවන ලෙස වර්ග කිරීමට පදනම් වන සංකල්පය උදේ පස්වෙනි පාඩම නේද? ඒතර වත්කම් සහ වගකී ජංගම සහ ජංගම නොවන ලෙස වර්ග කරන්න පදනම් වන සංකල්පය උදේ මොකද කියනවා? අකණ්ඩ පැවැත්ම උදේ 22ට ගන්න 4 එන්න 22ට උදේ 4 අකණ්ඩ පැවැත්ම 23 පිරිවැය හා ශුද්ධ උපලබ්ධි අගයන් දෙකෙන් අඩු අගය මත තොග ආගරණය කිරීමට පදනම් වන ගිණුම් කරන සංකල්පය පිරිවැය හා ශුද්ධ උපලබ්ධි අගයන්ගෙන් වඩා අඩු අගය මත තොග අගය කරන සංකල්පය මොකක්ද? අපි කියනවා විචක්ෂණ සංකල්ප නැත්නම් ආරක්ෂණ සංකල්පය 23ට 2 විචක්ෂණ එහෙම නැත්නම් මොකක්ද? ආරක්ෂණ සංකල්පය 24 කිසියම් වර්ෂයක භාණ්ඩ ගැමුණු පිරිවැයෙන් කොටසක් විකුණු භාණ්ඩ වල පිරිවැය වියදමක් ලෙසත් ඉතිරි කොටස වර්ෂ අවසානයේ තුගේ වත්කමක් ලෙසත් වෙන්කොට හඳුනා ගැනීමට පදනම් වන ගිණුම් කරන සංකල්පය වන්නේ. එහෙනම් කිසියම් වර්ෂයක භාණ්ඩ ගැනුම් පිරිවැයෙන් කොටසක් විකුණු භාණ්ඩ වල පිරිවැය වියදමක් ලෙසත් ඉතිරි කොටස වත්කමක් ලෙසත් හඳුනා ගැනීමට පදනම් වන සංකල්පය මොකක්ද? අපි කියනවා කාල පරිච්ඡේදයේ ආදායමයි ඒ ආදායම ඉපීමට දරන ලද වියදමයි හඳුනා ගන්න සංකල්පය ගැලපුම් සංකල්පය 24ට උත්තරේ කීයද? 2 ගන්න 24 උත්තරේ පුතේ 2 ගැලපුම් සංකල්පය හරිද? ගැලපුම් සංකල්පය පුතේ. දැන් මේ පුතේ අපි මේ වෙනකම් පුතේ කරලා තියෙන පාඩම් පිළිවෙල තමයි පේපර් එක හැදුවා. පුතේ අපි පන්ති පුතේ පිළිවෙල පුතේ නිෂ්පාදන ගිණුම් වෙනකම් ඉවර කරලා තියෙනවා. අසම්පූර්ණ දහන පුතේ පටන් ගන්න පුතේ අවසාන ළඟ හිටියේ. සමි තමයි පටන් ගන්න හිටියේ. ඒ නිසා පුතේ නිෂ්පාදනකම් මේ පේපර් එක පුතේ පාඩම් වට දාලා ගණන් ටික තියෙනවා. ඊළඟ 26 බලන්න. සසංකා 2018 වර්ෂයේදී මින්රන් පතලක් ආරම්භ කරන ලදී. ව්‍යාපාරයේ මූල්‍ය ප්‍රතිඵලය නිර්ණය කිරීමට මින්රන් පතල අවසන් වනතුරු ඇය බලා සිටී. මෙම තීරණය නිසා පහස්නාන් කුමන ගිණුම් කරන සංකල්පය උල්ලංඝනය වේද? අන්න කාලකේක සංකල්පය. ඇයි? කාලකේක සංකල්පයෙන් කියනවා ව්‍යාපාරයක අකණ්ඩ වූ අවිනිශ්චිත කාල පරිච්ඡේදය වසරක් වැනි කාලච්ඡේද වලට වෙන් කරලා ඒ එක් කාල පරිච්ඡේදයේ මොකද කරන්න කියන්නේ? සුද්ධ ලාභය හෝ අලාභය ගණනය කරන්න කියනවා. 26ට තියෙද 26ට 2 මම 25 සාකච්ඡා කරේ නෑ මිනිස්සු නේද? බලන්න 25 පොඩ්ඩක් 25 පුතේ ව්‍යාපාරයක් එහි වත්කම් වඩා තාත්වික අගයන්ට පොත්වල දැක්වීම සඳහා එහි වර්තමාන වෙළඳපොළ මිලට අගය කළ යුතු යැයි යෝජනා කරයි. මෙම යෝජනා මගින් කුමන ගිණුම් කරන සංකල්පය උල්ලංඝනය වේද? අනුදේ ප්‍රශ්නාංක 25 කියනවා ව්‍යාපාරය වඩා තාත්වික අගයන්ට පොත්වල දක්වන්න වර්තමාන වෙළඳපොළ මිලට වාර්තා කරන්න ඕන. ඒක නිසා උල්ලංඝනය වන සංකල්පය මොකක්ද? ඓතිහාසික පිරිවැය සංකල්පය නේද? ඓතිහාසික පිරිවැය සංකල්පයේ අදහස මොකක්ද පුතේ? ව්‍යාපාරයක් ගණන් හා සිද්ධීන් පොත්වල වාර්තා කරනකොට ඒ ආරම්භක පිරිවැයට වාර්තා කළ යුතුයි කියලා අන්න කියන පුතේ ඓතිහාසික පිරිවැය සංකල්පයෙන්. එහෙනම් 25ට පුතේ 1 25ට 1 25ට 1. එතකොට 26ට අයි මතක් කිරීමක් කරන්න පුතේ. සසංක 2018 වර්ෂයේ මින්රන් පතලක් ආරම්භ කරන ලදී. මූල්‍ය ප්‍රතිඵල නිර්ණය කිරීමට මින්රන් පතල අවසන් වනතුරු ඇය බලා සිටි
මෙම තීරණ නිසා පාස්තන් කුමන සංකල්පය උල්ලංඝනය වේද? මොකක්ද? කාලච්ඡේද සංකල්පය. එතන මොකක්ද කාලච්ඡේද සංකල්පය කියන්නේ? කාලච්ඡේද සංකල්පය කියනකොට ව්‍යාපාරයක අකණ්ඩ අවිනිශ්චිත කාල සීමාව වසරක් වැනි කාලච්ඡේද වලට වෙන් කරලා ඒ එක් කාල පරිච්ඡේදයේ සුද්ධ ලාභය හෝ අලාභය ගණනය කරන්න පැහැදිලිද වැඩි. හරි. ඊට පස්සේ 27 බලන්න. ව්‍යාපාරයකට එහි ගනුදෙනු හා සිද්ධි අනෙකුත් පාර්ශවයන්ගෙන් ස්වාධීනව වාර්තා කිරීමට මඟ පාදන ගිණුම් කරන සංකල්පයේ කුමක් ගන්නද? අපි accounts පටන් ගන්නකොට දරුවන්ට කියනවා අයිතිකාරයයි ව්‍යාපාරයයි කියන පාර්ශවයන් දෙකක්. අපි දෙන්නෙක් විදියට සලකලා ගිණුම් කියන්න කියන මොකද? ඒකක සංකල්පය 27ක ඊළඟට 3 27ක 3 මොකද්ද? ඒකක සංකල්පය 28 බලන්න දරුවෝ. පහත කුමන සිදුවීම නිසා අවිනිශ්චිත ගිණුමක් විවෘත කිරීමට අවශ්‍ය වන්නේද? මේ කාරණා පහෙන් අවිනිශ්චිත ගිණුමක් විවෘත කරන්නේ මොන කාරණය නිසාද? බලමු. 1. විකිණීම සඳහා මිලදීගත් 1,50,000ක භාණ්ඩ ලී බඩු ගිණුම හරකොට ණය හිමි ගිණුමට බැර කොට ඇත. වේ. විකිණීම සඳහා ගත්ත භාණ්ඩ අපි කියන්නේ ගැනුම්. ඔක හරිනම් ගැනුම් ගිණුම හර ණය හිමි ගිණුම බැර නේද? අය කියන්නේ ගැනුම් ගිණුම හර ණය හිමි ගිණුම බැර. දැන් ගැනුම් ගිණුම හර වෙනකොට මෙයා ලී බඩු ගිණුමට හර කරලා. අවුල නැන්ති. ගැනුම් ගිණුම වෙනකොට ලී බඩු ගිණුමට හරි හර කරානේ. අපි මේකට නමක් කියනවා. මොකක්ද මේ දෝෂය? අන්න මේකට කියන මොකක්ද? මූල ධර්ම දෝෂයක් කියලා. වියදමක් විදියට දාන්න ඕන එක දාලා තියෙන වත්කමක් විදිහට පුතාලා දන්නවා. මූල ධර්ම දෝෂයක් බලපාන්නේ නැහැ ශේෂ පිරික්සුමට නේද? එහෙනම් ඒක උත්තරේ නෙමෙයි. 40000ක විකුණුම් ඉන්වොයිසියක් පොත් වලින් මගහැරීම. 40000ක විකුණුම් ඉන්වොයිසියක් පොත් වලින් මගහැරුණායි කියන පුතේ පොඩ්ඩක්වත් මේක වාර්තා වෙලා නැහැ. ඩබල් එන්ට්‍රි මොකක්ද? ණය ගැති පාලන ගිණුම හර විකුණුම් ගිණුම බැර. අය කියන්නේ ණය ගැති පාලන ගිණුම හර විකුණුම් ගිණුම බැර. එතකොට මේ විකුණුම් ඉන්වොයිසියේ පොත් වලින් මග හැරිලා මේකට අපි කියන මොන දෝෂයක්ද? අත්හැරීමේ දෝෂයක්. නේද? අත්හැරීමේ දෝෂයක් ශේෂ පිරික්සුමට බලපාන්නේ නැහැ. ඒකත් උත්තරේ නෙමෙයි. 3. ණයගැතියන්ගෙන් ලද 25000ක් වශයෙන් මුදල් පාලන ගිණුම හරකොට ණයගැති පාලන ගිණුමට බැර කර ඇත. ඉතින් 25000 දාලා තියෙන්නේ 2500ක්. ඒක මුදල් පාලන ගිණුම හර කරලා ණයගැති පාලන ගිණුම බැර කරනවා. ඉතින් තැන් දෙකටම ගිහිල්ලා අඩුවේ. වැරදි. හැබැයි බලපෑමක් වෙන්නේ නැහැ. ඇයි? හරක් 2500යි බැරක් 2500. කිසි බලපෑමක් උත්තරේ නෙමෙයි. ණය හිමියන්ට ගෙවූ 15000ක් ගැනුම් ගිණුමට පිටපත් කිරීම. හරිද? ණය හිමියන්ට ගෙවූ 15000ක් ගැනුම් ගිණුමට පිටපත් කිරීම. දැන් ණය හිමියන්ට ගෙවනකොට පුතාලා දන්නවා ණය හිමියට හරනේ. ණය හිමියට හර කරන එකට මෙයා කාටද හර කරේ? අන්න ගැනුම් ගිණුමට තමයි මෙයා හර කරලා තියෙන්නේ. ඉතින් ඒක උත්තරේ නෙමෙයි. උපචිත කඩකුලී 8000ක් කඩකුලී ගිණුමේ පමණක් සටහන් කිරීම. අන්න උත්තරේ. උපචිත කඩකුලී ඩබල් එන්ට්‍රිය මොකක්ද පුතේ? කඩකුලී ගිණුම හර උපචිත කඩකුලී ගිණුම බැර. ඒක නේද? කඩකුලී ගිණුම හර උපචිත කඩකුලී ගිණුම බැර නේද? එහෙනම් මේ 8000 පුතේ කඩකුලී ගිණුම විතරක් දාපු නිසා තමයි උත්තරේ වෙන්නේ. එහෙනම් 28 පුතේ 5 28ට උත්තරේ කීයද? 5 පුතේ ගන්න. 28 උත්තරේ කීයද? 5. ඊළඟට 29 සහ 30 බලන්න. අමුද්‍රව්‍ය තොගවල වැඩිවීම නොනිමි තොගවල වෙනස් වීම. මේ වෙනස් වීම කියන්නේ වැඩිවීම කියනවා නේද? අමුද්‍රව්‍ය මිලදී ගනු
ඍජු ශ්‍රම පිරිවැය නිෂ්පාදන පොදුකාර අපි ගහනවා ප්‍රාථමික පිරිවැය කොපමණද මුළු නිෂ්පාදන පිරිවැය කොපමණද ඉඳලු දැන් විවාහික ප්‍රශ්න පැටර්න් එක තමයි ඇත්තේ ඔයාට දෙන්නේ නැහැ මුල තොගයයි අග තොගයයි නැත්නම් මුල නිමි තොගය අග නිමි තොගය මුල අමුද්‍රව්‍ය තොගය අග අමුද්‍රව්‍ය තොගය මුල නොනිමි තොගය අග නොනිමි තොගය දැන් ළමයි බහුවර්ණ ප්‍රශ්න පුතේ එහෙම දෙන්නේ නැහැ දැන් දෙන්නේ මොකක්ද තොගය වෙනස් වීම එක්ක තොගය වැඩි වුණා එක්ක තොගය අඩු වුණා කියලා පුතේ දැන් දෙන්නේ ඒ විදියට ඉතින් පුතේ මෙතන කියනවා අමුද්‍රව්‍ය තොගවල වැඩිවීම නොනිමි තොගවල වෙනස් වීම කියන පුතේ වැඩිවීම අන්න වැඩි වෙලා තොගය වැඩි වෙලා කියන්නේ මොකක්ද මුල තොගයට වඩා පුතේ අග වෙනකොට තිබිච්ච වෙනස එහෙනම් තොගය වැඩිවීම කියන්නේ මුල සහ අග අතර වෙනස ඉදිරියේ අපි මේ ටික දාලා හදමු ප්‍රාථමික පිරිවැයයි නිෂ්පාදන පිරිවැයයි හරිද හරි එහෙනම් බලන්න බෝඩ් එකේ මම ගන්න හදන්න ගන්න හදන්න හරි දැන් මේකයි පුතේ වෙන්නේ දැන් කලින් ගාන කව මතකද මම ඕනනම් කිව්වා අර 9 හිමියයි වැඩි වුණා කිව්වම 40කින් මුල 100යි අග 140යි මෙතනත් ඒ වගේ අමුද්‍රව්‍ය තොගවල වැඩි වීම කිව්වම උතේ මුල 100යි අග 157යි එහෙම ගන්නත් පුළුවන් නොනිමි තොගවල වැඩි වීම කිව්වම මුල 10යි අග 17යි නැත්නම් මුල 100යි අග 107යි එහෙම ගන්නත් පුළුවන් ඉතින් මම මේකට කියන්න ඕන මුල අමුද්‍රව්‍ය හිතන්නකෝ 100ක් අග අමුද්‍රව්‍ය 157යි අන්න 57කින් අමුද්‍රව්‍ය තොග වැඩි වෙලා තියෙනවා ඉතින් ඔයාලා දන්නවා නිෂ්පාදන නිලුම් හදනකොට මුල තොගය මොකද උතේ එකතු වෙලා අග තොගය අඩු වෙනවා නේද මුල තොගය එකතු වෙලා අග තොගය අඩු වෙනවා ඉතින් උදේ මුල තොගය එකතු වෙලා අග තොගය අඩු වෙනකොට දරුවෝ අන්න 57ක වෙනසක් තමයි එන්නේ ඉතින් ඔය ඇත්තම කියන ළමයි මෙතන වෙන්නේ මොකක්ද 100 එකතු වෙලා අග තොගය 157 අඩු වෙනකොට තොගය වැඩි වෙලා කිව්වොත් ඒ වැඩි වෙච්ච ගාන නිෂ්පාදන පිරිවැයෙන් මොකද වෙන්න ඕන අඩු වෙන්න ඕන සමස්ත බලපෑම පුතේ මොකද වෙන්නේ 57ක් අඩු වෙන්න ඕන ඇයි නිෂ්පාදන පිරිවැයට පුතේ 100 එකතු වෙලා 157 අඩු වෙනකොට සමස්ත බලපෑම 57කින් අපේ පිරිවැය මොකද වෙනවා අඩු වෙන්න ඕන ඒක නිසා මම මෙහෙම ගන්නවා මෙන්න අමුද්‍රව්‍ය තොග වැඩිවීම අඩු කරනවා 57ක් ඇයි 100 එකතු වෙලා 157 අඩු වෙනකොට බලපෑම ඍණ 57යි ඊට පස්සේ අමුද්‍රව්‍ය ගැනීම මෙන්න අමුද්‍රව්‍ය ගැනීම 25 එකතු කරනවා එතකොට පුතේ ඒකට ඍජු ශ්‍රමය ළමයි ඒක එකතු කරනවා කීයක්ද 30ක් හරිද 30ක් එකතු කරමු ඔක්කොම ළමයි මෙතන එනවා කීයක්ද උත්තරේ කොහරි හානේ තමයි උත්තර උත්තරේ මේ ඉතින් මෙතන හදා ගන්නකො අමුද්‍රව්‍ය තොග වැඩි වීම 157 නෙවෙයි 57 නෙවෙයි 7 කියලා හදා ගන්න. ඒක උදේ මේ 57 උත්තරේ නේ 7 කියලා හදා ගන්න ඉතින්. So මෙහෙම වෙන්නේ 107. හරි. ඒක 7 කියලා හදා ගන්න. අමුද්‍රව්‍ය තොග වැඩි වීම 7යි 7 අඩු කරා අමුද්‍රව්‍ය ගැනීම 25යි ඍජු ශ්‍රමයේ 30යි අන්න 55න් 7ක් ගියාම 48ක් වෙනවා ප්‍රාථමික පිරිවැය. ගනුදේ ප්‍රාථමික පිරිවැය 48යි
එකතු කරනවා නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය ඉරුතේ 40යි. අන්න එතකොට ඒක තමයි තව එකක් ගලපන්න ඕන. නොනිමි තොග වැඩිවීම අඩු කරනවා 7ක්. අනික බලන්න කීයක් එනවද? 81යි. මුළු නිෂ්පාදන පිරිවැය මුළු නිෂ්පාදන පිරිවැය. හරි. මම උගලට හදාගන්න ඉතින් මෙච්චරයි. අමුද්‍රව්‍ය තොග වැඩිවීම 57 නෙවෙයි පුතේ 7 වෙන්න ඕන. නොනිමි තොගවල වැඩිවීම 7යි. හරිද? එතකොට මතක ගන්න පුතේ තොගය වැඩි වෙලා කිව්වොත් ඒක නිෂ්පාදන පිරිවැයෙන් මොකද වෙන්න ඕන? අඩු වෙන්න ඕන. එහෙනම් මෙන්න අමුද්‍රව්‍ය තොගය වැඩිවීම 7 ඍණ අමුද්‍රව්‍ය ගණු විදුශ්‍රමය යලපොන්දේ 48ක් එනවා මට මොකක්ද? ප්‍රාථමික පිරිවැය. අපෙන් අහන ප්‍රාථමික පිරිවැය දෙන්න 29ට උත්තරය කීයද? 48යි 4. නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය 40යි. ඒකේ නොනිමි තොගය වැඩිවීම 7ක් තියෙනවා. අන්න අඩු කරාම 81ක් එනවා පුතේ උත්තරේ. 30ට කීයද උත්තරේ? 30ට 3. බලමු පුතේ හදාගන්න. එහෙනම් මතක තියාගන්න දරුවෝ තොගය වැඩි වෙනවයි කියන්නේ ඒක නිෂ්පාදන පිරිවැය මොකද වෙන්නේ? අඩු වෙන්න ඕන. හරි පුතේ හදාගන්න ඉක්මනට.